ඒකක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං. දරුවන් සරණයි. මේ සතර සතිපට්ඨානය පිළිබඳව තවත් බොහෝ දහම් කාරණා පෙන්වලා දෙන්න තියෙනවා. මේ ධර්මය හොඳින් නුවණින් අහලා අවබෝධ කරගන්න ඕන ධර්මයක් මේ තියෙන්නේ. එතකොට පින්වතුනි එක්වරම මේ තියෙන සතිපට්ඨානයේ තියෙන මේ දහම් කාරණා ටික විතරක් එක දිගටම ඔබට කියාගෙන ගියොත් මේ විස්තර විභාග නැතුව එතකොට ඔබට අර ත්‍රිපිටක රත්නේ ඒ සඳහන් වන ඒ සූත්‍ර දේශනාව විතරමයි ඇහෙන්නේ. එහෙම වුණොත් ඒකෙන් ඔබට අමුතුවෙන් ආයි ඉගෙන ගන්න අවබෝධ කරගන්න දෙයක් නැතුව යනවා. එහෙනම් ඒ ಉದ್ದೇಶය නිर्देश වශයෙන්, පාටි නිर्देश වශයෙන් විග්‍රහ කරද්දී තමයි අන්න අවබෝධය ළඟා වෙන්නේ. අවබෝධය ළඟා වෙන්නේ. ඉස්සරහට දැන් අද දවසේදී මේ වේදනානුපස්සනාව විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වේදනානුපස්සනාවට අදාළ වේදනානුපස්සනාවේදී විග්‍රහ වෙන යම්කිසි දහම් කාරණයක් ව්‍යාකරණය සම්බන්ධයෙන් වැදගත් වෙන දහම් කතාවක් මම මුලින්ම කියන්න කැමතියි. මේ කතා පුවත අපට ධර්මයේ පිළිබඳව නිවන් මඟ පිළිබඳ බොහෝ කරුණු කාරණා පෙන්වලා දෙනවා. තමන් තුළ අදි탁සේරුවක් තියෙනම් නිවන පිළිබඳව නිවන් මඟ පිළිබඳව ඒ සියලු අදි탁සේරුන්ගේ අදි탁සේරු වලින් නිදහස් වෙන්නත් මේ කතා පුවත අපට උපකාර වෙනවා. එදා වැඩ හිටියා මහා සිව කියලා ස්වාමීන් වහන්සේ නම. මහා ගුරුවරයෙක්. ත්‍රිපිටක ධර්මයේ පිළිබඳ කෙළපෙමිණි උත්තමයෙක්. උන්වහන්සේට ශිෂ්‍යයෝ පමණක් ඉඳලා තියෙනවා 30000ක්. ඒ 30000න් අති බහුතරයක් දෙනා වහන්සේලා අරිහතුන් වහන්සේලා. 30000ක් ශිෂ්‍ය පරම්පරාවේ බොහෝ දිනෙක රහතන් වහන්සේලා අරිහතුන් වහන්සේලා. මේ මහා සිව කියන හාමුදුරුවෝ ධර්මයේ කෙළපැමිණියේ මේ සූත්‍රාන්ත අභිධර්ම විනය සියල්ලක්ම හොඳින් දන්න කෙනෙක්, දන්න උත්තමයෙක්. ඉතින් උන්වහන්සේ ඔහොම දැන් සෑහෙන කාලයක් තිස්සේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා බිහි කරමින් උන්වහන්සේලාට මඟ පෙන්වමින් අරිහත් ඵලය දක්වාම මඟ පෙන්වමින් උන්වහන්සේලා කල්ගත කරා. උන්වහන්සේ කල්ගත කරා. ඔහොම යනකොට එක්තරා උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් අරිහතුන් වහන්සේ නමක් සිහි කරලා බැලුවා තමන්ගේ ගුරුවරයාණන් වහන්සේ. තමන්ට මේ ධර්මයේ කියලා දීපු උත්තමයා අරිහතුන් වහන්සේ කෙනෙක්ද කියලා. එහෙම සිහි කරලා බලද්දී ඒ අරිහතුන් වහන්සේ ශිෂ්‍ය රත්නේ එහෙමත් ශිෂ්‍ය රත්නේ වශයෙන් වැඩ සිටින අරිහතුන් වහන්සේ දැක්කා තමන්ගේ ගුරුවරයා තාමත් අරිහත් ඵලය පූර්ණ කරගෙන නැති බව. චේතෝපරියාදී ඥාන වලින් දකින්න පුළුවන් මහා අභිඥාලාභී මහා රහතන් වහන්සේලාට. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කරා මොකද්ද මේකට හේතුව? එතකොට දැක්කා මොකද්ද හේතුව කියලා. ඊට පස්සේ ඒ අරිහතුන් වහන්සේ ශිෂ්‍ය රත්නයේ වශයෙන් උන්වහන්සේ අරිහත් භාවයට පත් වෙලා අරිහත් ඵලයේ මුදුන් පමුණවාගෙන ඉන්න උත්තමයෙක් බව ප්‍රකාශ කරන්න ගියේ නෑ. උන්වහන්සේ සාමාන්‍ය පරිදිම ශිෂ්‍යයෙක් වශයෙන් තමන්ගේ ගුරුවරයා මුණ ගැහෙන්න ආවා. වැඩියා. ඊට පස්සේ තමන්ගේ ගුරුවරයාගෙන් අවස්ථාවක් එනකන් ඉඳලා ප්‍රශ්නයක් විමසනවා. දැන් ශිෂ්‍යයා පරණ ශිෂ්‍යයා දැක්කහම ඒ මහා සිව යතිවරයන් වහන්සේ තහනවා මොකද මේ පැත්තේ? කුමක් වෙනසද මේ ආවේ? එතකොට කියන ඔබ වහන්සේ බැහැදකගෙන යන්නයි ආවේ. ඒ වගේම අනුමෝදනා කතාවක් ඉගෙනගෙන යන්නයි ආවේ. ඊට පස්සේ මහා සිව හාමුදුරුවෝ කියනවා දරුව ඒකට නම් ඉඩක් නැහැ. මම බොහෝ කාර්යබහුල කෙනෙක්. මට කිසිම ආකාරයකින් ওই ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න විදිහක් නැහැ. ඔය අනුමෝදනාව කියලා දෙන්න විදිහක් නැහැ. ඉතින් අර අරිහතුන් වහන්සේ ශිෂ්‍ය රත්නේ අරිහතුන් වහන්සේ වශයෙන් ශිෂ්‍ය රත්නේ වශයෙන් වැඩ සිටිනේ අරිහතුන් වහන්සේ අහනවා ස්වාමීනි මේ ඔබ වහන්සේ පින්ඩපාතේ යන වෙලාවේ මම අතරමඟදී ප්‍රශ්නයක් අහන්න. අතරමඟදී මට මේ අනුමෝදනා කතාව කියලා දෙන්න. නෑ මට ඒ වෙලාවේ ඉඩක් නෑ.
එහෙනම් පිණ්ඩපාතේ ගන්නට පෙර අතපය දෝවණය කරද්දි මෝසෝදද්දි ඒ වෙලාවේදී මට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ වෙලාවෙත් බෑ. එහෙනම් පිණ්ඩපාතේ අරගෙන ඉවරුනහම පසුබත් කිසේදී පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්. ඔබ වහන්සේ විවේක විහරණයෙන් වාසය කරද්දි. බෑ ඒ වෙලාවෙත් බෑ. මොකද ඔය හැම වෙලාවෙම ඇවිල්ලා ශිෂ්‍යයෝ මගෙන් ප්‍රශ්න අහනවා. ඉවරයක් නෑ. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ එදා දවසේ කාර්යයන් කෘත්‍යයන් අවසන් කරලා ඒ නින්දටපත් වෙනට මොහොතකට පෙර මට අවස්ථාවක් දෙන්න පුළුවන්. ඒ වෙලාවෙත් බෑ. ඒ වෙලාවෙත් ප්‍රශ්න අහනවා. එහෙනම් ඔබ වහන්සේ නින්දට පත් වෙන මොහොතේදී ඒ නිදා ගන්නකම් ඒ නිින්ද යනකම් මට පොඩි කාලයක් දෙන්න පුළුවන්ද ප්‍රශ්නයක් අහන්න බෑ ඒ වෙලාවෙත් අහනවා මට නිින්දක් නැහැ එළි වෙනකම් මම ප්‍රශ්න වලට උත්තර දෙන්න ඊට පස්සේ අහනවා ස්වාමීනි එහෙනම් ඊට පහුවෙන්දා අරුණ නැගෙනකොට වැඩ කටයුතු ආරම්භ කරන්න ඉස්සෙල්ලා මට පොඩි අවස්ථාවක් දෙන්න පුළුවන්ද අනුමෝදනා කතා ඉගෙන ගන්න බෑ ඒ වෙලාවෙත් බෑ ඒ වෙලාවෙත් ප්‍රශ්න අහනවා ශිෂ්‍යෝ මා පිරිවරාගෙන ඉන්නේ එහෙනම් ස්වාමීනි උදෑසන මුවසෝදද්දි දැහැටි වලදද්දි මුවසෝදද්දි අනාදි වශයෙන් එකෙන් එකට අහනවා අහන වෙලාවේදී මහා ශිව හාමුදුරන්ගේ උත්තරේ වෙන්නේ දරුවෝ කිසිම වෙලාවක නුඹගේ ප්‍රශ්නට උත්තරයක් දෙන්න බෑ මට අනුමෝදනාව කතාව කියලා දෙන්න බෑ මොකද මේ හැම වෙලාවකම මම කාර්ය බහුලයි හැම වෙලාවකම මගේ දැනට ඉන්න ශිෂ්‍යයෝ අලුත් ශිෂ්‍යයෝ ඇවිල්ලා ප්‍රශ්න අහන මම එයාට උත්තර දෙන්න ඕන මම ඒකට බැඳිලා ඉන්නවා මොකද මගේ ජීවිතේ මම වෙන් කරලා තියෙන උගන්නන්න කියලා ඒ මහා ශිව හාමුදුරු උත්තරයක් දෙනවා දුන්නාට පස්සේ අර අරිහතුන් වහන්සේට අවශ්‍ය වුණේ තෝක පෙන්ලා දෙන්න තමයි. උන්වහන්සේ ඊට පස්සේ ගාථාවකින් යම්කිසි අදහසක් ඉදිරිපත් කරනවා. ඒ ගාථාවේ සඳහන් වෙන අදහස වෙන්නේ ඔබ වහන්සේට ඔය තියෙන කාර්ය බහුලකමත් එක්ක මැරෙන්නවත් අවකාශයක් නැහැ නෝයිද? මොකද කිසිම දෙයකට ඉඩක් නැහැ. මැරෙන්නවත් අවකාශයක් නැහැ නෝයිද? දවසකට එක් විඩක් දෙවිඩක්වත් දවසකට එක් විඩක් දෙවිඩක්වත් පාරයන්ගෙන් යුක්තව ඉඳගෙන සුදුසු ඉරියව්වක ඉඳගෙන සමතේ විදර්ශනා වඩන්න ඔබ වහන්සේට ඉඩක් නෑ නේද? එහෙනම් ඔබ වහන්සේගෙන් අනුමෝදනා කතා ඉගෙනීමෙන් මට ඇති පළක් නෑ කියලා උන්වහන්සේ ආකාශයෙන් වැඩියා. මහරහතන් වහන්සේ. එතකොට අර මහා ශිව හාමුදුරුවෝ දැනගත්තා මේ ශිෂ්‍ය රත්නේ ආවේ මගෙන් ඉගෙන ගන්න නෙවෙයි මට උගන්නලා යන්න කියලා. ඒ කියන්නේ අවවාදයක් දෙන්න ආවේ මගේ ප්‍රමාදය දැකලා කියලා උන්වහන්සේ සංවේගයටපත් වුණා. සංවේගයටපත් වෙලා කල්පනා කරා ඇත්ත නේනම් මේ කිව්වේ. මට මැරෙන්නවත් අවකාශයක් නැහැ මේ විදිහට වෙලුවාම. හැම වෙලාවෙම ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙදී ඉන්නවා මිසක් වික්ෂුවක් හැටියට ඒ සමතේ විදර්ශනා වඩලා පූර්ණී කරගන්න මට අවස්ථාවක් නැහැ නේ කියලා උන්වහන්සේ මොකද කරේ? කලකිරලා සියල්ලගෙන වනයේට ගියා මම අරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන ඉක්මනින් එනවා මට තියෙන ධම්ම අවබෝධය හැටියට දවසකින් දෙකකින් අරිහත් ඵලයේ සාධනය කරගන්න පුළුවන් මොකද ත්‍රිපිටකයේ කෙල පැමිණි උත්තමයෙක් ඒ නිසා මට පුළුවන් අද දවසේදී දවසකින් දෙකකින් මේ ධර්මය ප්‍රගුණ කරලා මේ මාවත අවසන් කරලා අරිහත් ඵලයටපත් වෙලා ආපහු ආරාමෙට එන්න කියලා හිතාගෙන වනයේට ගියා දවසක් ගත වුණා දෙකක් ගත වුණා තුනක් ගත වුණා හරි ගියේ නෑ වැඩි ඊට පස්සේ කල්පනා කර කමන්නේ තාම දවසයි දෙකයි තුනයි නේ ගත වුණේ සතියක් විතර ඉඳලා බලනවා සතියක් විතර උත්සාහ ගත්තා ඒත් හරි ගියේ නෑ ඊට පස්සේ සති දෙකක් තුනක් හතරක් කොහොම මාසෙයක්ම ගියා එක පොයක් ගෙවුණා හරි ගියේ නෑ අරිහත් ඵලයටපත් උන්නේ නෑ දෙපොයක් ගෙවුණා අරිහත් ඵලයටපත් උන්නේ නෑ තුන් පොයක් ගෙවුණා අරිහත් ඵලයටපත් උන්නේ නෑ අරිහත් ඵලයටපත් වෙච්ච තමන් වහන්සේගේම ශිෂ්‍ය රත්නයන් ශිෂ්‍ය අරිහතුන් වහන්සේලා ඒ වගේම අනිකුත් සබ්‍රක්‍මචාරීන් අරිහත් ඵලයටපත් වෙලා විසුද්ධ පවාරණය කරනවා. ඒ කියන්නේ තමන් උතුම් වූ අරිහත් ඵලයටපත් වෙලා සියලු කෙලෙස් වලින් නිදහස් වුණා කියලා ඒ ප්‍රකාශයටපත් කරලා යම්කිසි අරිහත් සමුළුවක් පවත්වනවා. විසුද්ධ පවාරණය කියලා. ඒ සමුළු දිහා බල බල නැත්නම් ඒ අරිහතුන් වහන්සේලාගේ ඒක රාශියීම් දිහා බල බල මුන්නාසේ කඳුළු හලන්න පටන් ගත්තා. දැන් ආඩන්න පටන් ගත්තා. මට වෙච්ච වැඩක්. මට මෙච්චරක් ධර්මාබෝධය තියෙනවා. මම මෙච්චර ශිෂ්‍ය පිරිසක් හදලා තියෙනවා. මෙච්චර ශිෂ්‍ය පිරිසක්. ඒ අතරින් අති බහුතරය දෙන අරිහතුන් වහන්සේලා. එහෙම වෙලත් මට තාම බැරි වුණානේ අරිහත් ඵලයටපත් වෙන්න කියලා උන්වහන්සේ ශෝකයටපත් වෙනවා. හඬනවා. කඳුළු සලනවා. ඔහොම ඉන්නවා. ඔහොම
පොහොය ගත වෙලා අවුරුද්දක් ගියා. එක වර්ෂයක්ම ගත වුණා. උන්වහන්සේට බැරුණා තාමත් අරිහත් ඵලයටපත් වෙන්න. ওই විදිහට වර්ෂයක් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් ඔහොම ගිහලා අන්තිමට වර්ෂ 30ක් වෙනකම්ම ගියා. අවුරුදු 30ක් දැන් කැලේ ඉන්නවා. දවසකින් දෙකකින් අරිහත් ඵලයටපත් වෙලා ආපහු ආරාමයට එනවා කියලා හිතාගෙන ගිය මහසිව හාමුදුරුවෝ දැන් අවුරුදු 30ක් තිස්සිනවා නේට වෙලා. තාමත් අරිහත් ඵලයටපත් උනේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේට මහා සංවේගයක් හටගත්තා, දුකක් හටගත්තා. දුකක් හටගෙන උන්වහන්සේ කල්පනා කරා මම උනතරම් අවාසනාවන්ත සත්‍යයකටද මේ වැටලා තියෙන්නේ. මෙච්චරක් ධර්මයේ දැනගෙන මට බැරුණා තාම සියලු කෙලෙස් හසා ගන්න. අනේ මට වෙච්ච දෙයක්. මගෙන් ඉගෙන ගත්ත අය පවා අරිහතුන් වහන්සේලා බවට පත්වලා විසුද්ධ පවාරණිය සිද්ධ කළා. මට ඒ දිහා බලාගෙන ශෝක වෙන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මට තාම බැරුණානේ උතුම් වූ තත්ත්වයටපත් වෙන්න. අනේ මට අරිහත් ඵලයටපත් වෙන්න බැරුණානේ කියලා මහා දුකක් ඇති වුණා. ඊට පස්සේ උන්වහන්සේ 30 වෙනි වර්ෂය පූර්ණ වෙන දවසේ තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. එදා උන්වහන්සේ ශෝකයටපත් වෙලා අවුරුදු 30ක්ම නිකරුණේ ගත වෙලා ගියානි කියලා හඬන්න පටන් ගත්තා කඳුළු සලමින්. මේ වෙලාවේ උන්වහන්සේට ඇහුණා ඒ වනපියසෙම වනාරණෙම තවත් තැනක යම්කිසි කාන්තාවක් ස්ත්‍රියකුත් හඬනවා. ස්ත්‍රී කටහඬක් ඇහෙන්න ගත්තා. එයාත් ඉකි ගහනවා දැන්. ඊට පස්සේ උන්වහන්සේගේ කඳුළු සැලීම නවත්තලා වටපිට බැලුවා. බලලි ඉවරලා සද්ද ඇහෙන දිශාවට උන්වහන්සේගේ අවධානය යොමු කරලා ඇහුවා ඔය කවරෙක්ද හඬන්නේ කියලා. ඊට පස්සේ කිව්වා මම මේ වනේ දෙවඟනක් කියලා. ඊට පස්සේ ඔබ මොකටද මේ අඬන්නේ? ස්වාමීනි වසර 30ක් තිස්සේ භාවනා කරපු ඔබ වහන්සේ අද අරිහත් ඵලය උදෙසා කඳුළු සලනවා. මාත් මේ කඳුළු සලන්නේ අරිහත් ඵලය ළඟා කරගන්න කිව්වා. මමත් මේ අඬලා අරිහත් වෙන්න පුළුවන්ද කියලායි මේ බලන්න කිව්වා. මෙහෙම කිව්ව ගමන් විලි ලැජ්ජාවක් ඇති වුණා මහා සිව හාමුදුරුවන්ට. උන්වහන්සේ කල්පනා කරා මේ වගේ ලද බොළඳ දෙවඟනන් පවා මට උසුළු විසුරු කරන්න පටන් අරගෙන. ඒ නිසා මම මේ වීරිය මීට වඩා උනන්දුවෙන් යුක්තව මේ වීරිය වඩමින් මේ සමත විදර්ශනා පූර්ණේ කළා අරියත් ඵලයටපත් වෙනවා කියලා මහා සංවේගයටපත් වෙලා ඒ සංවේගයටපත් වෙච්ච ඉතින් අකණ්ඩ වීරිය වැඩුවා. තමන් වහන්සේ ගත්ත ඒ උතුම් උත්සාහය පිළිබඳව සිහි වෙන්න පටන් ගත්තා. එතෙක් නොවැඩිච්ච ප්‍රීති බොජ්ජංගේ වැඩුණා. ප්‍රීති බොජ්ජංගය සමගම පස්සද්ධි සමාධි උපේක්ෂා ඉතිරි බොජ්ජංගත් පූර්ණ වෙලා අරිහත් ඵලයටපත් වුණා. අවුරුදු 30ක් තිස්සේ කරගන්න බැරි වෙච්ච වැඩේ මොහොතකින් සිද්ධ වුණා. අර දෙවඟන උපකාරයක් කළේ ඇය එසේ උන්වහන්සේට ඒ වගේ උපක්‍රමයක් පාවිච්චි කරමින් උපකාරයක් කළේ උන්වහන්සේව සංවේගයටපත් කරන්න. මොකද ඒ තරම් ධර්ම අවබෝධයක් ධර්ම ඥානයක් තිබිච්ච 30000ක් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා බිහි කරපු අති බහුතරයකට අරිහත් ඵලයට පත් වෙන තරම් මඟ පෙන්වපු උතුමන් වහන්සේට කුමක්ද මේ වෙලා තියෙන්නේ? උන්වහන්සේ කුමක් නිසාද මේ ප්‍රමාදයටපත් උනේ කියලා දැකලා සංවේගයටපත් වෙච්ච දෙවඟනන් තමයි අර උපකාරය කළේ. එතකොට පින්වතුනි මේ කතාව ඇතුලේ තියෙනව නේද ලොකු හරයක්. ගොඩක් දේවල් තියෙනවා. අපි උතනින් විශේෂයෙන් මතු කරගත යුතු යමක් තියෙනවා. දැන් ප්‍රශ්න අහනකොට ගොඩක් අය අහනවා නේද? අපිට මේ දේ ගේ ඉඳලම කරගන්න පුළුවන්ද? ගෙදර ඉඳන්ම පුළුවන්ද අරිහත් ඵලයටපත් වෙන්න? පැවිදි වෙන්නෙම නැතුව සමහරු කැමති ගොඩක් අය කැමති මේ කතා කරන අති බහුතරයක් දෙනා මේ බලද්දී කැමති පැවිදි වෙන්නේ නැතුව ගෘහ ජීවිතේ ඉඳගෙනම අරිහත් වෙන්න. ගෘහ ජීවිතේම ඉඳගෙන. දැන් කල්පනා කරන්න අර මහසිව හාමුදුරුවෝ කියන්නේ ත්‍රිපිටකයේ කෙළපෙමිනි උත්තමේ ශිෂ්‍යයන් 30000ක් හදපු උත්තමේ. ඒ අතරින් අති බහුතරයක් දෙනා අරිහතුන් වහන්සේලා. ඒ බඳු උත්තමේකටත් මාර්ගය පූර්ණේ කරගන්න අවුරුදු 30ක් ගත වුණා. එතකොට ඔබ කල්පනා කරනවා නම් දැන් ඔබ ඉන්න තැන බලන්න ඕන ඔක්කොටම කලින්. ඔබ ඉන්න තැන හොඳට නුවණින් මෙනෙහි කරලා බලන්න ඔබ කෙබඳු තැනකද ඉන්නේ? ඔබ කෙබඳු අවබෝධයකද ඉන්නේ? ඔබ කෙබඳු ඥානයක් පහළ කරගෙන දින්නේ? ඔබ ඉන්න ආකාශයේ කෙබඳුද? ඔබ වාසය කරන අවකාශයේ කොච්චර සම්බාධක තියෙනවද නැද්ද? එනද වශයෙන් සේරම කරුණාකාරණා සැලකිල්ලට අරගෙනයි ඒ වගේ තීරණයකට එළඹෙන්න ඕන. ලඝු කොට තකන්න යන්න එපා නිවන් මඟ. ඒ වගේම දුෂ්කරයි කියලා බැහැර කරන්නත් එපා.
ශ්‍රද්ධා වේර සති සමාධි ප්‍රඥාන්ත ධර්මයන්ගේ නානත්වය මතයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ කතාබෝධින් අපිට පෙන්වලා දුන්නේ අපි තක්ෂේරුවකට එන්න එපා කියලා. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕන. උන්වහන්සේ අවුරුදු 30ක් කැලේ දුක් විඳා ඒ උතුම් ඵලය ළඟා කරගන්න. හැබැයි කැලේට ගිය දවස් දෙකෙන් තුනෙන් වැඩේ කරගෙන ඉන්නම් කියේ. අන්න ඒක හොඳින් නුවණින් දකින්න ඕන. ඒ අදි තක්ෂේරුවමයි අපිට ඊට පස්සේ අර විවිධාකාර කෙලෙස් වලට උපකාර වෙන්නේ. ඒ නිසා පින්වතුනි සතර සතිපට්ඨානෙ වඩන්න ඕන අවබෝධයෙන් යුක්තවයි. ඉක්මනින් කෙලෙස් නසා ගන්නවා. ඉක්මනින් කෙලෙස් බුදු පියාණන් වහන්සේ අප්‍රමාදය කියලා හඳුන්වන්නේ කුසලයේ රැඳිලා ඉන්න එක. කුසලයේ වැඩිම මිසක් ඉක්මනින් මේක කරගන්න කියන එක නෙමෙයි මේ. උන්වහන්සේ සිහිපත් කරා මරණානුස්සතිය එනවා. මරණය එනවා. ඒ නිසා මරණානුස්සතිය වඩව. මරණය එනවා කොයි වෙලාවක හරි. ඒක සිහි කරන්න. ඒ නිසා අප්‍රමාදීව කුසලයේ රැඳිලායි. කුසලයේ වඩන්න. කුසලයේ වඩන්න ඕන. රාග දේශ මොහ දුරු කිරීමේ තමයි නිරත වෙලා ඉන්න ඕන. එතකොට රාග දේශ මොහ දුරු කිරීමේ නිරත වෙලා ඉන්නවා කියන එකේ තේරුම සියලු වැඩ පසකට විසිකලා දාලා කඩාගෙන විදකට දුවන එක නෙවෙයි. එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි නිවන් මාර්ග වඩනවා කියන්නේ. එහෙම ගිය දවසක අනිවාර්යෙන් අර ඕගතරණී පෙන්වලා දෙනවා වගේ ඉක්මනින් පීනන්න ගිහිල්ලා ගිලෙන්න තමයි වෙන්නේ. නිවන් මාර්ගේ. යන්න බෑ එහෙම. මොකද මේ සිත දමණය වෙන රටාවක් තියෙනවා. මේ සිතට එක්වරම බලපෑම් කරලා দমনය කරන්න පුළුවන් නම් බුදු පියාණන් වහන්සේ අවුරුදු 7ක් දක්වා සතර සතිපට්ඨාන දිග්ගසන්නේ නැහැ. එහෙම দমনය කරන්න පුළුවන් සිතක් නෙවෙයි මේ. දැන් කල්පනා කරන්න මහාසික හාමුදුරන්ට අවුරුදු 30ක් ගියා. එච්චර ධර්මයේ පිළිබඳ අවබෝධයක් තිබිලා. ත්‍රිපිටකයේ කෙලපැමිණි උත්තමයෙක් කියලා නිකන් හිතලා බලන්න මේ පෙර බුදු පියාණන් වහන්සේගේ දවස එබඳු භික්ෂුවත් වල මොනතරම් උසස් ධම්ම අවබෝධයක් තියෙන්නද? එච්චර තිබිලා උන්වහන්සේට ඒ ඵලය ළඟා කරගන්න ඉච්චර කාලයක් ගියා. ඒ වගේම තව වැදගත් දෙයක් දැනගන්න ඕන. එකක් දැනගන්න ඕන විශේෂ දෙයක්. දැන් සමහර රහතන් වහන්සේලා දවසින් දෙකෙන් රහත් වෙලා තියෙනවා. දවස් 7න් උඩරින්. හැබැයි සාරිපුත්ත මොග්ගලාන උත්තමයන්ට සෑහෙන දවසක් ගියා. මුගලන් හාමුදුරුවෝ එහෙම කුසීත වෙලත් හිටියා. අලස වෙලා. මග වඩන්නේ නැතුව පැත්තකට වෙලා. බුදු පියාණන් වහන්සේ ඊට පස්සේ උපකාර කළා. ඉතින් ඒකේ තියෙන ධර්ම විශේෂ දෙයක්. ඒ තමයි සමහර අරිහතුන් වහන්සේලා ඉක්මනින් මාර්ගය පූර්ණ කරගෙන ඵලය ළඟා කරගන්න. එබඳු රහතන් වහන්සේලා ගොඩක් වෙලාවට එච්චර ලොකු අභිඥාවන් සහිතව ඒ කියන්නේ උන්වහන්සේලාගේ අරිහත් ඵලයේ විශේෂයක් නැහැ. සාමාන්‍ය අරිහතුන් වහන්සේලා. එබඳු රහතන් වහන්සේලා ඕන තරම් ඉඳලා තියෙනවා. හැබැයි අරිහතුන් වහන්සේලා අතර අතුන් අතර ගජමුතු සහිත ඇතෙක් ඉන්නවා වගේ. ඒ අරිහතුන් වහන්සේලා අතර විශේෂ අරිහතුන් වහන්සේලාත් ඉඳලා තියෙනවා. විශේෂ අරිහතුන් වහන්සේලා යනාති වශයෙන් සඳහන් කරන්නේ සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලා. මේ උත්තරීතර සම්මා සම්බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨතම අරිහතුන් වහන්සේ තමයි සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේ. මොකද උන්වහන්සේ නිසයි ශාසනය පවතින්නේ. සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලා තමයි තථාගතයන් වහන්සේගේ දේශනාව අනුශාසනාව ලෝකේ පවත්වන්නේ. එහෙනම් ඒ ඇසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ දේශනාව ආරක්ෂා කරන්නේ සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලා නිසා. උන්වහන්සේලා තමයි මේ ශාසනයේ අග්‍ර මහ රහතන් වහන්සේලා බවට පත් වෙන්නේ. සාරිපුත්‍රයන් වහන්සේගේ සිට ඒ අති බහුතරයක් වූ මහ රහතන් වහන්සේලා මහා ශ්‍රාවක උත්තමයන් වහන්සේලා සියලුම දෙනා වාහේ සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේලා. එදා සිට මතු අනාගතයේ අද දක්වාත් අද සිට මතු අනාගතයේ දක්වාත් තථාගතයන් වහන්සේගේ ලෝකේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ ලෝකේ පවතිනවා නම් ඒ පවතින්නේ සිව්පිලිසිඹියාපත් මහ රහතන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච දවසටයි. උන්වහන්සේලා වැඩ සිටින තාක් කල් විතරයි. එතනින් එහාට ශාසනය අතුරුදහන් වෙනවා. අවසන් සෝවාන් පුද්ගලයා දක්වා මේ සිව්පිලිසිඹියා පවතිනවා. අවසන් සෝවාන් පුද්ගලයා කියලා කිව්වේ අවසන් සිව්පිලිසිඹියා ලාභියා. මොකද අරිහත් උන්වහන්සේට විතරක් නෙවෙයි සිව්පිලිසිඹියා පහළ වෙන්නේ. සෝවාන් ඵලයේ ඉඳලම පහළ වෙන්නේ. සෝවාන් ඵලයේ ඉඳලම ආත්ම ධම්ම නිරුක්ති පටිභාන කියන ඥාන පහළ වෙනවා. හැබැයි අරිහත් ඵලයේ තමයි පූර්ණ වෙන්නේ. පූර්ණ වුණාට පස්සේ සිව්පිලිසිඹියා පූර්ණ භාවයටපත් වෙච්ච මහරහතන් වහන්සේ කියන අර්ථයෙන් සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ හැටියට හඳුන්වන්නේ. එහෙනම් අන්න ඒ පිළිබඳ පොඩි විශේෂයක් දක්වලා තියෙනවා. අන්න උන්වහන්සේලාගේ මාර්ගයේ වැඩිම ටික කාලයක් ගිහිල්ලා තමයි සිද්ධ වෙන්නේ. ඉක්මනින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ යමෙක් සිව්පිලිසිඹියා සහිත මහරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා නම් ටික කාලයක් උන්වහන්සේලාගේ පාරමිතා ශක්තියත් එකට බලපානවා. ටික කාලයක් විශේෂ ඥාන මෝරන්න
ටික කාලයක් ගත වෙනවා. අන්න ඒ බව ධර්මයේ දක්වලා තියෙනවා. ඒ නිසා මේ ධම්ම මාර්ගයේ වැඩිම පිළිබඳ විවිධාකාර නිර්වාණ මාර්ගයේ වැඩිම පිළිබඳ විවිධාකාර නිර්ණායක තියෙනවා. ඉතින් ඔබ දන්නේ නැහැනේ ඔබ කෙබඳු ආකාරයේ පාරමිතාවක් පූර්ණේ කරගෙන ඉන්න කෙනෙක්ද කියලා. කෙබඳු ශ්‍රාවකයෙක්ද කියලා. ඔබ දන්නේ නැහැනේ. එදා අර කේමා බිසෝන් වහන්සේ දැනන් හිටියේ නෑනේ. වේල්වනාරාමයට යන්න අකමැති වුණාට සම්මා සම්බුදු පියාණන් වහන්සේ බැහැ දකින්න අකමැති වුණාට ශ්‍රී සද්ධර්මය අහන්න අකමැති වුණාට එතුමිය මේ උත්තරීතර සම්මා සම්බුදු ශාසනයේ අග්‍ර ශ්‍රාවිකා වන්නට තරම් අග්‍ර ශ්‍රාවිකා කියන ඒ තනතුර ලබන්නට පාරමිතා බලයේ තියෙන නියත විවරණ ශක්තිය සහිත උත්තමාවිය බව Taman දැනන් හිටියේ නේ. ඒ වගේම අර ජනපද කල්යාණිව සුන්දරී නන්දා කියන ඉතරණින් වහන්සේ උන්වහන්සේ දැනන් හිටියේ නෑනේ. කිසිම දවසක භාවනාවක් කියන වචනේවත් අහන්න කැමති වුණේ නැහැ. කුටියට වෙලා කුසී තන්දමින් හැසිරුණේ. ඒ වගේම කාමෙන් උත්පල වෙච්ච සිතකින් වාසය කළේ. හැබැයි දැනන් හිටියේ නෑනේ. උන්වහන්සේ දැනන් හිටියේ නෑනේ. අනාගතේ කවදා හෝ දවසක ඒ ශාසනයේ ධානලාභී භික්ෂුණීන් වහන්සේලා අතරින් රහත් මෙහෙණින් වහන්සේලා අතරින් අග්‍රස්ථාන ලබන්නේ තමන් වහන්සේ බව. ඒ නිසා එකිනෙකාගේ පාරමිතාවන්හි බලය ඒ ශ්‍රද්ධාව විරස සමාධි ප්‍රඥා ධර්මයෙන් තියෙන නානත්වය සහ කුසල ප්‍රත්‍යයෙන් වැඩෙන ආකාරය තම තමන්ට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මොකද ඒ නිසා එකයි කිව්වේ සියල්ල හේතුඵලයි කියලා. සියල්ල හේතුඵල වශයෙන් සකස් වෙන්නේ මේ සියලු ධර්මතා. එහෙනම් අනු නුවණින් අපි දකින්න ඕන ඒ දේවල් වලටත් අර పూర్ව පුණ්‍යක්‍රියාවත් පුබ්බේත කත පුඤ්ඤතා කිව්වේ. ඒව මුල් වෙන නිසා පුබ්බයෝග බලපානවා. ඒ නිසාම කිසි කෙනෙක් ඉක්මන් වෙන්න යන්න එපා. ඉක්මන් කියලා අදහස් කරන්නේ කලබලයට දුවන එක. අති බහුතරයකගේ තියෙන්නේ ඒක. අහන ප්‍රශ්න වලින් පවා පේන්නේ ඒක. පුදුම හදිස්සියක් ඇති වෙලා තියෙන්නේ. එහෙම කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි මේක. නිවන් මඟ වඩනවා කියන එක හෙමින් සීරුවේ කලබලයකින් තොරව ඕගතරණේ. දැන් ඔක අපි කිව්වා නම් එහෙම ඔබ තර්ක කරන්න එනවනේ. අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කරනනි වෑයම් නොකරමින් නොපිහිටා සිටීමෙන් එතර වුණා කියලා. වෑයම් කරන්න ගියොත් ඒත් ගෙලෙනවා. නොපිහිටා සිටියොත් ඒත් ගෙලෙනවා. එහෙනම් වෑයම් කරන්නෙත් නැතුව නොපිහිටා සිටින්නෙත් නැතුව එතර වෙනවා කියන එක තමන්ගේ ප්‍රඥාවට ගෝචර වෙන්න ඕන. ඒක කෙබඳු ස්වභාවයක්ද කියලා. ඒක ඇඟිල්ලෙන් ඇනලා ටේප් එකක් පටියක් මොකක් හරි තියලා ඉවරලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. මීටරයකින් මනින්න පුළුවන් එකක් නෙවෙයි මේ මධ්‍ය වේගය මොකද්ද කියලා. වීර්ය සමவாயෙන් වඩනවා කිව්වහම මේක මනින්න මීටරයක් නැහැනේ ලෝකේ. එහෙම තිබුණා නම් කියන්න තුන මෙන්න මෙච්චර දශම ගානකට මේක වඩන්න කියලා. එහෙම එකක් නැහැ. මීටරේ තමයි ප්‍රඥාව. එහෙනම් මේ ප්‍රඥාව කියන මීටරේ තියෙනවා නම් අන්න ඒ ධර්මයේ මන බලාගෙන Tamanට සුදුසු පරිද්දෙන් පරිහරණය කර ගැනීම ඥානය අවදි වෙනවා. ඉතින් එහෙනම් අන්නේ කතා පුවත අපිට පෙන්වලා දුන්නා බොහෝ ධම් කාරණා ගොඩක්. එම් ප්‍රධාන වශයෙන්ම අපිට පෙන්වලා දෙන දහම් කාරණා තමයි අදි탁සේරුවටපත් වෙන්න එපා කියන්නේ. අදි탁සේරුවටපත් වෙන්න එපා. සමහර මිනිස්සු ඉන්නවා මේ මගවර්ණ අයට කියනවා ඉක්මනින් කරන්න ඔය වැඩි ඉක්මනින් කරන්න කියලා. Tamanට කරගන්න බැරිද අනුන්ට කරන්න කියනවා. අපි කරන්න ඕන තම තමන් ආරක්ෂා කරගන්න එක. තම තමන් තුලින් ධර්මීය මාර්ගය වඩන එක. එහෙම නැතුව අනුන් තුලින් ධර්මය දකින්න යන්න එපා. අනුන්ගේ මාර්ගය ගැන හිතන්න යන්න එපා. අනුන් මාර්ගය වඩන ගැන ආකාරය හොයන්න යන්න එපා. මොකද ඉන්ද්‍රිය නානත්වයෙන් යුක්තයි. නමුත් ඒ වගේ සමහර අඥාන මිනිස්සුත් ඉන්නවා. ඒ කියන්නේ කියනවා මේක ඉක්මනින් ඉවරයක් කරගන්න මෙහෙම බෑ. හරියෙන් බෑ ඉක්මනින් කරගන්න ඕන. මේ හරියට නිකන් මේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගේනවා වගේ ඉක්මනින් කරගන්නවා කියන්නේ. ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න කාලයක් යනවා. ඒ වගේම ඊට අනුකූල අර పూర్ව කුසල ප්‍රත්‍යයන් විපාක වශයෙන් පැමිණෙන්නත් යම්කිසි කාලයක් පවතිනවා. ඒක කොච්චර අපි උත්සාහ ගත්තත් හරියන්නේ නැහැ. දැන් බලන්න ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වුණේ සෝවාන් වෙලා වසර කීයකට පස්සේද අරියත් ඵලයටපත් වෙන්නේ. උන්වහන්සේත් වසර මට මතක හැටියට 20 ගාණක් විතර ඒ සංඝපස්ථානයේ යෙදিলা පසුවනේ තථාගතයන් වහන්සේගේ අවුරුදු 20 ගාණක් විතර සමායන බුද්ධෝපස්ථානයේ යෙදিলা තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේනේ අරියත් ඵලයටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා එක එක උත්තමයන්ගේ තියෙන පාරමිතා බල වෙනස්. ඉන්ද්‍රිය නානත්වය කිව්වේ ඒකයි. ඒ නිසා මේ දේ තේරුම් ගන්න නැතුව ආර්ය මග වඩන හැටි, මෙයා මග වඩන හැටි ඒව හොයන්න යන්න එපා. එයා කොච්චර ඉක්මනින් වඩුවද, Taman කොච්චර වේගෙන් වඩනවද, එහෙම හිතන්න යන්නත් එපා. තව කෙනෙක්ට ඇඟිල්ලෙන් ඇල්ලලා ඉක්මනින් වැඩේ කරගන්න, ඔයා වැඩේ ඉවර කරගන්න කන් තමයි බලන් ඉන්නේ.
සමහර මිනිස්සු ඉන්නවා ආකාශයෙන් ඇවිල්ලා බහිනකම්. එහෙමත් ඉන්නව බලාගෙන. ඉතින් මේ වගේ ඔලොමොට්ටල අදහස් ඇති කරගන්න එපා. නිවන් මඟ වඩනවා කියන්නේ විහිළුවක් නෙවෙයි. ඒක අවබෝධයෙන් කළ යුත්තක්. එක්තරා ගුරුවරයෙකුයි ගෝලයෙකුයි හිටියා උණගස් වලින් සර්කස් පෙන්වන. උණගස් උඩ නැගලා සර්කස් පෙන්වන. මෙන්න මේ වගේ සර්කස් පෙන්වන ගුරුවරයෙකුයි ගෝලයෙකුයි හිටියා අතවැසියෙකුයි. ඉතින් දවසක් මේ උණගහක් උඩ නැගගෙන ඉන්න ගුරුවරයා තමන්ගේ ගෝලයාවත් කරේ තියාගෙන ඒ උණගස් ආශ්‍රයෙන් යම්කිසි සර්කස් එකක් එහෙම නැත්නම් යම්කිසි සංදර්ශනයක් ප්‍රදර්ශනය කරන මොහොතක්. මේ වෙලාවේ අර ගුරුවරයා කිව්වා අන්තේවාසිකයට හේවත් අතවැසියට දරුවා අපි එහෙනම් මේ සංදර්ශනය මේ ලෝකයට පෙන්නමු. අපි දෙන්නාගේ මේ සමබරතාව දැකලා මිනිස්සු සතුටටපත් වෙලා ඒ අපගේ දක්ෂකම දැකලා පැහැදිලා අපට මුදල් ඒ අවශ්‍ය කරන ඒ ඔවුන්ගේ ප්‍රශංසාව පිරිනමයි. එතකොට අපට පුළුවන් එකෙන් ජීවත් වෙන්න. බත් සහල් සොයාගෙන අපට පුළුවන්කම තියෙනවා ජීවත් වෙන්න. ඒ නිසා දරුවෝ අපේ හැකියාව අපි වුන්ට පෙන්නමු. ඒ නිසා අපි මේ සාකස් සංදර්ශනේ මේ වෙලාවේ පෙන්නමු කිව්වහම අතවැසිය හා කිව්වා. ඊට පස්සේ ගුරුවරයා උණගහක ඒ සමතුලනය වෙමින් ඉඳගෙන ගෝලයාට කිව්වා එහෙනම් මගේ දැන් කරට නගින්න. ඊට පස්සේ ගෝලයා මොකද කරේ කරට නැග්ගා. ඊට පස්සේ කිව්වා දරුවා අපි දෙන්න මෙහෙමයි දැන් කරන්න ඕන. මං ඔබව ආරක්ෂා කරනවා ඔබ මාව ආරක්ෂා කරන්න. මේ විදිහට අපි දෙදෙනාව ආරක්ෂා කරාම අපේ මේ ශිල්පයක් පවතිනවා. ඒ ශිල්පය නිසා අපිට ජීවිකාවත් උපයාගෙන සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙහෙම කිව්වහම ගෝලයා කිව්වා නෑ ගුරුතුමනි ඒක නෙමෙයි වෙන්න ඕන. මං ඔබව ආරක්ෂා කිරීම හෝ ඔබ මාව ආරක්ෂා කිරීම නොවේ වෙන්න ඕන. ඔබ ඔබව ආරක්ෂා කරගන්න. මම මාව ආරක්ෂා කරගන්න. එතකොටයි ශිල්පය පවතින්නේ. එතකොටයි අපි දෙන්නාගේ සමතුලනය ආරක්ෂා වෙන්නේ. ඔබ ඔබ ගැන බලා ගන්න. මම මං ගැන බලා ගන්න. මං ඔබ ගැන බලා ගන්න කියොත් ඔබ මං ගැන බලා ගන්න කියොත් ඒ කාන්තේම අපි දෙන්නම ඇදගෙන වැටෙනවා. එහෙම කිව්වහම අනු ගුරුවරයා ඒක පිළිගත්තා. ඊට පස්සේ මොකද කරේ? ගුරුවරයා තමන්ගේ සමතුලනය තමන් කොයි විදිහටද මේ වෙලාවේ ඒ සමබරව ඉන්න ඕන කියලා මෙනෙහි කරමින් ඔහු තමන්ගේ සමබරතාව ආරක්ෂා කරගත්තා. ගෝලයා තමන්ගේ සමබරතාව ආරක්ෂා කරගත්තා. දෙදෙනාගේම ශිල්පය ප්‍රකට වුණා. දෙදෙනාටම එකෙන් ප්‍රයෝජන ලැබුණා. ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා. මේ උපමාව මගේ නෙමෙයි. යසිරිමත් වූ ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේ පෙන්නනවා මෙතනදි වෙන්න ඕන මේ සතර සතිපට්ඨානෙ වඩද්දී ඔන්න ඕකයි. මොකද්ද? තමන් තමන්ව ආරක්ෂා කරගන්න ඕන. අනුන් ආරක්ෂා කරන්න යන්න එපා. එහෙම වෙන්නේ නැහැ ඒදී. තමන් තමන්ව ආරක්ෂා කරගන්න ඕන. ඒ කිව්වේ තමන්ගේ චිත්තසංතානිය දමනය කරගන්න ඕන. එතකොට මොකද වෙන්නේ? එතකොට අන්නේ පුරුෂයා තමන්වත් ආරක්ෂා කළා වෙනවා. අනුන්වත් ආරක්ෂා කළා වෙනවා. තමන්වත් ආරක්ෂා කළා වෙනවා. අනුන්වත් ආරක්ෂා කළා වෙනවා. මොකද යමෙක් චිත්තසංතානයේ දමනය වුණොත් ඔහුගෙන් ඔහුටත් අවඩක් සිද්ධ වෙන්නේ අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. අනුන්ටත් අවඩක් සිද්ධ වෙන්නේ අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් දෙදෙනාටම අයහපතක් සිද්ධ වෙන්නේ නැහැ. යහපතක්මයි සිද්ධ වෙන්නේ. අන්න යාට කියන බුදු පියාණන් වහන්සේ පඬිතයා මහා ප්‍රඥා කියලා. එහෙනම් පඬිතයා මහා ප්‍රඥා කියලා කියන්නේ කාටද? තමන් තුළින් තමන්ටත් අනුන්ටත් අවඩක් සිද්ධ නොවන කෙනාටයි. ඒ කවරෙක්ද? ඒ බුදු පියාණන් වහන්සේ නම් වූ මහා ශාස්ත්‍රතුමන් වහන්සේගේ අනුගාමිකයන් වූ ආල් ශ්‍රාවකයන්. ඒ නිකම් ශ්‍රාවකයොත් නෙවෙයි. උතුම් වූ සතර සතිපට්ඨානෙ වඩන ප්‍රගුණ කරන ශ්‍රාවකයන්. එහෙනම් අන්නේ අය තමයි තමන් ආරක්ෂා කරගන්නේ. එහෙනම් ඒ අය තමයි අනුන්වත් ආරක්ෂා කරගන්නේ. එහෙනම් ඒ උපමාවෙන් පෙන්වුවා වගේ තමන් ආරක්ෂා කරගන්න දක්ෂ වෙන්න මේ ධර්මයේ තුලදී. එහෙනම් ඒකට කරන්න තියෙන්නේ හැම මොහොතකම මෙන්න මේ අනුපස්සනාවන්ගෙන් යුක්ත වාසය කිරීමයි. මේ හැම අනුපස්සනාවකම පරමාර්ථය වෙන්නේ පරිමුඛං සති උපට්ඨපෙත්තා නිවන. පාරි කියන්නේ දත් පැහැදිලි කළා ගිය සතියේ පරිග්ගහ. ඒ කිව්වේ ළඟා කර ගන්නවා. මුඛං කියන්නේ නිවන පරිමුඛය. පරිමුඛ කිව්වහම පාරි කියන්නේ පරිග්ගහට එන පරි. ඒ කියන්නේ ළඟා කර ගන්නවා. මුඛ කියන්නේ නෛර්යානික නිවන. නික්මීම කෙලෙස් වලින් නික්මීම නිවන නිස්සාරණේ. එහෙනම් මේ නිස්සාරණ එහෙම නැත්නම් නිවන
ළඟා කර ගැනීමේ අදහසින් තමයි මේ සෑම අනුපස්සනාවකම යෙදෙන්න ඕන. එහෙනම් ඒ සෑම අනුපස්සනාවකම යෙදෙනකොට වැඩෙනවා ප්‍රධාන භාවනා මාර්ග දෙකක්. එකක් ඇවිල්ලා සමත මාර්ගය, අනිත් එක ඇවිල්ලා විදර්ශනා මාර්ගය. සමතය කියලා කියන්නේ කෙලෙස් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයටපත් වෙමින් පටිපස්සද්ද නිස්සාරණ ප්‍රහාණ දක්වා ඔසවා තබන ආර්ය සමතය, ආර්ය සමාධිය. ඒ කිව්වේ කෙලෙස් සද්ධාටම අවසන් වෙමින් හිතේ ඇතිවන පිරිසිදු භාවයට තමයි අපි කියන්නේ සමතය, ලෝකෝත්තර සමතය කියලා, සමාධිය කියලා. එතකොට ඇති වෙනවා හිතේ සංසිඳීමක්, හිතේ නිශ්චල භාවයක්. මෙන්න මේ හිතේ සංසිඳීම, මෙන්න මේ හිතේ නිශ්චල භාවයට තමයි ආර්ය සමාධිය කියන්නේ. එහෙනම් ඒක අනාර්ය තුල කවදාවත් ඇති වෙන්නේ නැහැ. අනාර්ය හැම මොහොතකම ඉන්නේ කැළඹිච්ච සිතකින්, වික්ෂිප්ත සිතකින්, විපිලිසර සිතකින්. එහෙනම් විපිලිසර සිතකින් ඉන්න අනාර්යයන්ට කවදාවත් ආර්ය සමාධිය අත්දකින්න හම්බෙන්නේ නැහැ. ආර්ය සමාධිය කියන්නේ එක මොහොතක තිබිලා ඊළඟ මොහොතේ නැති වෙන එකක් නෙවෙයි. අකණ්ඩව වැඩෙන එකක්, අකණ්ඩව වැඩිලා පූර්ණ වෙන එකක් ආර්ය සමාධිය කියන්නේ. එහෙනම් මේ ආර්ය සමාධිය මොහොතක් පාසා වැඩෙනවා. දැන් මේ වෙලාවේ වුණත් ඔබ උතුම් ධර්ම අවබෝධයෙන් යුක්තව බණහන කෙනෙක් නම් මේ වෙලාවේ වුණ වැඩෙන ඔය සමාධිය. එන්න එන්න වැඩෙනවා. වැඩිලා පූර්ණ වෙච්ච දවසට අරිහත් භාවයටපත් වුණා කියලා කියන, අරිහත් ඵලයටපත් වුණා කියලා කියනවා. එහෙනම් පින්වතුනි, ඒ ආර්ය සමාධිය වැඩිනකොට ඒ ආර්ය සමාධිය තුළින් අන්න අර යථාභූත ඥාන දර්ශනය පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ සමාධිය හිස් සමාධියක් නෙවෙයි. ඒ සමාධිය තුළින් යථාභූත ඥාන දර්ශනය වැඩෙනවා. ඔය සමාධිය වැඩෙන්න තමයි නිබ්බිදාවටපත් වෙන්නේ. නිබ්බිදාවටපත් වෙන්න තමයි විරාගයටපත් වෙන්නේ. විරාගයටපත් වෙන්න තමයි විමුක්ති ඥාන දර්ශනය, යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්නේ. යථාභූත ඥාන දර්ශනය පහළ වෙන්න තමයි අර විමුක්ති ඥාන දර්ශනය පූර්ණ වෙන්නේ. එහෙනම් නිබ්බිදාව වැඩෙන්න නම්, ඒ කියන්නේ යථාභූත ඥාන දර්ශනය වැඩෙන්න නම් නිබ්බිදාවයි යථාභූත ඥාන දර්ශනය එකට වැඩෙන්නේ. යථාභූත ඥාන දර්ශනය කියලා කියන්නේ මේ සමස්ත සංකතයන්හි යථා ස්වභාවය දැකීමේ ඥානයි. එහෙනම් මේ ඥානෙ වැඩෙන්නට නම් හිත පිරිසිදු භාවයටපත් වෙන්න ඕන. පඨමය සමාධි පච්චේක ඥාන. මුලින් සමාධිය වැඩෙන්න ඕන, පසුවයි ඒ ඥානෙ වැඩෙන්න පටන් ගන්න. එහෙනම් අන්නේ හිතේ පිරිසිදු භාවයක් නැත්තම් ඒ ඥානෙ වැඩෙන්නේ නැහැ. දැන් සමහර මිනිස්සු කොච්චර බණ ඇහුවත් ඥානයක් පිහිටන්නේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ හිත අපිරිසිදු කුණු පොල් ගෙඩිය වගේ. කොච්චර බණ ඇහුවත් සුද්ධ වෙන්නේ නැහැ. එතනමයි ඉන්නේ. සුද්ධ කරගන්න උත්සාහය කොච්චර දිනුනා. ඇඳගෙන ඉන්නවා කිලුටු වස්ත්‍රයක්. වතුරක් තියෙනවා. සබනුත් තියෙනවා. ඉතින් සබන් තිබුණා කොච්චර වතුර තිබුණත් ඒ මිනිහ ඇඳගෙන ඉන්න කුණු වස්ත්‍රයක්ම නා. ඒක අර ලිඳේ හරි ඒ වතුර වල හරි සබන් වල හරි ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඒකේ මිනිහගේ ප්‍රශ්නයක්. ඒ වගේ කොච්චරවත් මේ මිනිස්සු බණ ඇහුවත් හිත පිරිසිදු වෙන්නෙම නැත්තම් මේ සද්ධර්මයේ නැමැති අමා වතුර තියෙනවා. මේ ධර්ම ඥානය නැමැති මේ සබන් රසායන වර්ග තියෙනවා. ඊට අනුකූල භාවනා ආදී මේ විදාකාර අනුස්සති ආදී රසායන වර්ග. එතකොට මේ රසායන වර්ග දාලා මේ සද්ධර්මයේ නැමැති වතුරෙන් අමා වතුරෙන් මේ සිත පිරිසිදු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි එහෙම කරගන්නේ නැහැ බොහෝ දෙනෙක්. අපිරිසිදු සිතකින් වාසය කරනවා. ඊට පස්සේ කියනවා කොච්චර බණ ඇහුවත් ධාරණය වෙන්නේ නැහැ. ඥානයක් වැඩෙන්නේ නැහැ කියලා. ඉතින් කොහෙද ඥානයක් වැඩෙන්නේ? ඒ හිත පිරිසිදු කර ගැනීමේ අංශු මාත්‍රයක්වත් නැහැ. කොච්චර කිව්වත් මේ ධර්මයේ මෙන්න මෙහෙම අනුගමනය කරන්න කියලා. අනුගමනය කරන්නෙම නැහැ. දැනගන්නවා විතරමයි. අනුගමනය කරන්නෙම නැහැ. කොච්චර ලෝභය දුරු කරගන්න කිව්වත් ලෝභය දුරු කරගන්නෙම නැහැ. කොච්චර ද්වේෂය දුරු කරගන්න කිව්වත් ද්වේෂය දුරු කරගන්නෙම නැහැ. කොච්චර මෝහය දුරු කරගන්න කිව්වත් මෝහය දුරු කරගන්නෙම නැහැ. ඊට අනුකූලව මෙන්න මේ ක්‍රියාපටිපාටියන්හි නිරත වෙන්න කියලා කිව්ව කොච්චර කිව්වත් ඒ ප්‍රතිපදාව කොච්චර හඳුන්ලා දුන්නත් ඒ ප්‍රතිපදාව පිහිටන්නෙම නැහැ. Tamanට උමනා දේම කරනවා. බණ අහනවා. Tamanට උමනා දේම කරනවා. බණ අහනවා. Tamanට උමනා දේම කරනවා. බණ අහනවා. Tamanට උමනා දේම කරනවා. බුදුරජාණන් වහන්සේට උමනා දේ කවදාවත් කරන්නේ නැහැ. ඒ නිසා ඒ මිනිස්සු කොච්චර බණ ඇහුවත් අදත් එහෙමයි, හෙටත් එහෙමයි, මතුත් එහෙමයි, එකම තැන එකම විදිහට ඉන්නේ. වචන වලින් අවබෝධ වෙන්න පුළුවන් මට මෙච්චර අවබෝධ වෙලා තියෙන්නේ, අච්චර අවබෝධ වෙලා තියෙන්නේ කියලා. වචන වලින් ගැවටෙන්නේ තමන්ම විතරයි. අවබෝධය කියන්නේ ලෝකයේ ඉස්සර හුවා දක්වන්න ඕන දෙයක් නෙවෙයි.
තව තව අයට කියන්න ඕනේ දැන් මට මෙච්චර අවබෝධ වෙලා තියෙන්නේ අච්චර අවබෝධ වෙලා තියෙන්නේ දැන් මෙහෙමයි අර එහෙමයි එහෙම ඕනේ කල්යාණ මිත්‍රයෙක් එක්ක ධර්මයේ සාකච්ඡා කරන එක වෙනම දෙයක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරමින් කල්යාණ මිත්‍රයාට තමාගේ ඒ ධර්ම අවබෝධය ධර්ම ඥානයේ ඒ ව්‍යාප්තිය එහෙම නැත්නම් එහි දියුණුව අභිවෘද්ධිය ප්‍රකාශයටපත් කිරීම ඒ ඇසුරෙන් තමන්ගේ ධම්ම අවබෝධය ධම්ම ඥානය වර්ධනය කර ගැනීම වෙනම දෙයක්. ඒක නෙමෙයි මේ කියන්නේ. සමස්ත මේ ලෝකයේ ඉස්සරහා තමන්ගේ අවබෝධය හොවා දක්වන්න ලෝකේ වැඩක් නැති ඒ කියන්නේ ධර්මය තේරුම් ගන්න බැරි මිනිස්සු ඉස්සරහා ඒ තමන්ගේ මේ අවබෝධය හොවා දක්වන්න යන දේවල් මෙන්න මේ වගේ දේවල් අවදාත් නොකළ යුතුයි. එහෙම කරන්න යන්නෙම ඒ අවබෝධය නැති නිසා. ඒකයි බුදු පියාණන් වහන්සේගේ දැන් බුදු පියාණන් වහන්සේ ජීවමානව වැඩවසන කාලේ රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා කාටවත් අඳුර ගන්න. මේ අනුරාධපුරයෙන් වැඩ ඉඳලා තියෙනවා. එක්තරා මහරහතන් වහන්සේ කෙනෙක් ගැන සඳහන් වෙනවා. උන්වහන්සේට සිව්පිලිසිඹියා ඥාන තිබිලා නැහැ. ඒ නිසා ධර්මයේ දේශනා කරන්නත් බෑ. ගල් ගුහාවකට වෙලා පිණ්ඩපාත වඩිනවා. පිණ්ඩපාත රැගෙන නැවත ගල් ගුහාවට වඩිනවා. ඉතුරු ආහාර ටික ගන්න ඇතෙක් ගෙනවා ඇතාටි ටික දෙනවා ඉතරයි කරලා තියෙනවා. වෙන කරන්න දෙයක් තිබිලා නැහැ. හැබැයි කිසි කෙනෙක් දැනන් ඉඳලා නැහැ රහතන් වහන්සේ කෙනෙක් කියලා. ඉතින් පින්වතුනි අන්නේ ඒකයි. දකින්න ඕන මෙතන. ඒ නිසා මේ අවබෝධය හුදෙක්ම තමාගේ රැකවරණය පිණිසයි. එතකොට යමෙක් තමන් ආරක්ෂා කරනකොට ඒ අවබෝධය තුළින් අනිකාව ස්වභාවයෙන්ම ආරක්ෂා වෙනවා. අන්න එතනයි මෛත්‍රිය වැඩෙන්නේ. සබ්බපාපා සකරණං කෙනෙක් ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා වාසය කරනවා නම් ඔහුත් ආරක්ෂා වෙනවා අනිකුත් අසරණ සියලු සතුනුත් ආරක්ෂා වෙනවා ඉන්න. එසා පින්වතුනි යමෙක් ධර්මයේ හැසිරෙනවා නම් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ උත්තරීතර සතර සතිපට්ඨාන ධර්මයන් ප්‍රගුණ කරනවා නම් මොකද වෙන්නේ? තමනුත් ආරක්ෂා වෙනවා ලෝකයත් ආරක්ෂා වෙනවා.